අයබෝන් සියලු දෙනාටම ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ Smart with Commerce YouTube channel එකත් එක්කයි. ඉතින් මේ දවස්වල අපි කතා කරගෙන යන්නේ ගිණුම් කරන අධ්‍යයනයට දාලා පාඩම් කිහිපයක්. ඒකට අපි ගිණුම් කරන හැඳින්වීම, විත්ත සටහන්, ගිණුම් කරන සමීකරණ වගේ ප්‍රධාන කොටස් කිහිපයක් කතා කරා. ගිය සතියේ අපි කතා කරා මෙන්න මේ ගිණුම් කරන්නේ එන මූලික ලියවිලි හා මූලික පොත් ගැන. හරි. අද අපි කතා කරන්න යන්නේ ඒ අතර ප්‍රධාන තැනක් ගන්න පොත් දෙකක් ගැනයි. මුදල් පොත හා සුළු මුදල් පොත. අද අපේ පාඩම තමයි මේ. මුදල් පොත හා සුළු මුදල් පොත. මේකට යන්න කලින් මම නැවත පොඩි මතක් කිරීමක් කරන්නම් කොහොමද අපි මේ මුදල් පොත සුළු මුදල් පොත කොහෙද තියෙන්නේ? අපි මොනවද මේ හරහා කරන්න යන්නේ කියන දේ ගැන. එතකොට මේක හදන්නේ ඇයි කියන දේ ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙනවා. අපි දන්නවා මේ හැම දෙයක්ම කිසියම් ක්‍රියාදාමයක් අනුවයි, ක්‍රියාවලියක් අනුවයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මම හැමදාම කියනවා වගේ අදත් මම මේ ක්‍රියාදාමයෙන්ම පටන් ගන්නම්. අපි දන්නවා ගනුදෙනුවක් සිද්ධ වීම නිසා, හරි, ගනුදෙනුවක් සිද්ධ වීම නිසා බිහි වෙනවා මූලික ලියවිල්ලක්. මේ විදිහට බිහි වෙන මූලික ලියවිලි යොදාගෙන අපි මූලික පොත හදනවා. මූලික පොත් අපි ගිහිලා ලෙජරේහි ඊගිණුම් ආකාරයෙන් ගිණුම් තබනවා. අවසානයේ ඒ ගිණුම් ටික ශේෂ කරලා ශේෂ පිරික්සුමට ගන්නවා. ශේෂ පිරික්සුමෙන් අවසානයේ අපි මූල්‍ය වාර්තා පිළියෙල කරනවා. ඕක නෙවෙයි. හරි. දැන් මුලින්ම අපි මුදල් පොත ගැන කතා කරමු. මුදල් පොතට අදාළව කොහොමද මේක වෙන්නේ කියන දේ ගැන කතා කරමු. මුදල් පොතේ සිද්ධ වෙන්නේ මුදලින් සිදුවන ගනුදෙනුනේ. හරි. ඉතින් මුදලින් ලැබෙන්නත් පුළුවන්, ගෙවෙන්නත් පුළුවන්. හරි, ගනුදෙනුව විදිහට මුදල් ලැබීමක් හෝ ගෙවීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේ නිසා බිහි වෙන මූලික ලියවිලි මොනවද? මුදල් ලැබීමක් නම් ලදුපතක් බිහි වෙනවා. මුදල් ගෙවීමක් නම් ගෙවීම් වවුචරයක් බිහි වෙනවා. හරි. එතකොට මේ ලදුපත හා ගෙවීම් වවුචරය යොදාගෙන අපි ගිහිල්ලා කොහෙද සටහන් කරන්නේ? මූලික පොතේ. මොකක්ද මේ මුදල් ආශ්‍රිතව අපි පාවිච්චි කරන මූලික පොත? මුදල් පොත. හරි. අපි මුදල් පොත හදනවා. මේ මුදල් පොතේ ස්ට්‍රක්චර් එක ගැන අපි ඉස්සරහට කතා කරමු. මේ හදන මුදල් පොත යොදාගෙන අපි ඒ සඳහා ගිණුමක් ඕපන් කරනවා. ගිණුමක් විවෘත කරනවා මුදල් ගිණුම. හරි. මෙන්න මේ මුදල් ගිණුම ගනුදෙනු වාර්තා කරාට පස්සේ ශේෂ කරනවා. ශේෂ කරලා ඉවර වෙලා එන ශේෂය එන්න මේ විදිහට මුදල් ගිණුම කියලා හරහෝ බැර ශේෂයක් එන්න ඕනි. ඉතින් මේ විදිහට සටහන් කරන අවසාන වශයෙන් ඒක යොදාගෙන මූල්‍ය වාර්තා වලට වල බලපෑම අපි තහවුරු කරගන්නවා. ඕකයි සිද්ධ වෙන්නේ. හරි. දැන් අපි දන්නවා මේ මුදල් පොත මොකටද යොදා ගන්න කියලා. මේක නිර්වචනයේදී ගියොත් මුදල් පොත ව්‍යාපාර ගනුදෙනු ආශ්‍රිත ව්‍යවහාර මුදලින් සිදුවන මුදල් ලැබීම හා මුදල් ගෙවීම වාර්තා කෙරෙන මූලික පොත මුදල් පොත වේ. මෙතන ව්‍යවහාර මුදලින් කියලා තියෙනවා. ඒ කියන්නේ කාසි හා නෝට්ටු වලින් සිදුවන ගනුදෙනු පමණයි මුදල් පොතේ වාර්තා කරන්නේ. ඒ කියන්නේ චෙක්පත් වගේ කාසි හා නෝට්ටු නොවන ස්වරූපයකින් යම් ගනුදෙනුවක් වුණොත් මුදල් පොතට ගන්න එපයි කියලයි මේ කියන්නේ. තේරුණා නේද? දැන් අපි යමු ව්‍යාපාරික මුදල් ලැබීම මොන වගේ ස්වරූපයේ ලැබීමද තියෙන්නේ, ගෙවීම මොන වගේ ස්වරූපයේ ගෙවීමද තියෙන්නේ. උදාහරණ වශයෙන් ගමු අපි. අයිතිකරුගේ ප්‍රාග්ධනය ලෙස ලැබෙන මුදල්, ව්‍යාපාරයට මුදල් ලැබීමක්. තේරුණානේ? අත්පිට විකුණුම් වලින් ලැබීම. ඒ කියන්නේ ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා, ව්‍යාපාරයේ තියෙන භාණ්ඩයක් අපි තොගය කියලා කියනවා. මේ තොගය විකිණීම නිසා ව්යාපාරයට මුදල් ආවත් ඒක මුදල් ලැබීමක්. කොහොම හරි කාසි හා නෝට්ටු ස්වරූපෙන් ව්‍යාපාරයට මුදලක් එනවනේ. හරි. ණයගෙතියන්ගෙන් මුදල් ලැබීම පැහැදිලි. ඒ කියන්නේ අපිට ලැබෙන්න ඕනි ණයගෙතියන් කියලා අපි හඳුන්වන අපිට ලැබෙන්න ඕනි අයව, ඒ අයගෙන් මුදලක් ලැබුණොත් මුදල් ණයට ගැනීම. බැංකු ණයක් වෙන්න පුළුවන්. ණය හිමියෙක්ගෙන් ඉල්ලගත්ත වෙන්න පුළුවන්. කොහොම හරි ව්‍යාපාරයට මුදල් එනවයි කියන අදහසයි මෙතන තියෙන්නේ. කුලී, පොලී, කොමිස්යන් ආදී ආදායම් සඳහා මුදල් ලැබීම. මේ විදිහට ව්‍යාපාරයට මුදල් එන්න පුළුවන්. ඒ මුදල් ලැබීම
ගෙවීම ණය ඒ කියන්නේ අපිට ගෙවන්න තියෙන බැංකු ණයක් වේවා ණය හිමියෙකුට වේවා ඒ ණය ගෙවද්දි ව්‍යාපාරයෙන් මුදල් එළියට යනවා. අත්පිට ගැනීම කියන්නේ ව්‍යාපාරයේ විකුණන්න තියෙන දැන් අපි දන්නවා තොගය. ඒ කියන්නේ ව්‍යාපාරයේ විකිණීම සඳහා තියෙන භාණ්ඩනේ. මේ භාණ්ඩ විකුණපුවාම අපිට විකුණුම ආදායම් විදියට ලැබුණ මුදල්. ඉතින් මේ භාණ්ඩ ගද්දී ඒ ගන්නත් අපි වියදමක් දරන්න ඕනි. ගැනුම් විදියට ගැනුම් කියන්නේ වියදමක්. අපි මේවා කතා කරා කලිනු. ඒ විදිහටත් ව්‍යාපාරයෙන් මුදල් එළියට කාසිහා නෝට්ටු එළියට යන්නේ. ණය හිමියන්ට ගෙවීම කියන්නේ අපි ගෙවන්න බැඳෙන අයට මුදල් ගෙවුවහම සේවකයට විදුලි ආදී වියදම් සඳහා ගෙවීම ඒව ගන්නවා. දීබඩු යන්ත්‍ර ආදී ස්ථාවරවත්කම් මිලට ගැනීම ගන්නවා. අයිතිකරු නම් පෞද්ගලික ප්‍රයෝජනට ව්‍යාපාරයෙන් මුදල් ඉවත් කර ගැනීම. ගැනීම කිව්වේ. අයිතිකරු යාගේ පෞද්ගලික පාවිච්චිය සඳහා ව්‍යාපාරයෙන් මුදල් ගන්නවා. කොහොම හරි ව්‍යාපාරයෙන් මුදලක් එළියට ගිහිල්ලානේ. ඒ කන්සෙප්ට් එක තමයි මෙතන තියෙන්නේ. ව්‍යාපාරයට මුදල් ලැබෙනවා. ව්‍යාපාරයෙන් එළියට මුදල් යනවා. ලැබීම හා ගෙවීම. මුදල් පොතෙහි ලැබීම් සටහන් කරන්නේ ලදුපත ආශ්‍රය නතර කතා කරන්නේ. මුදල් ලැබීමක් නම් ලදුපත කියන මූලික ලියවිල්ල යොදාගෙන තමයි මේ මුදල් පොතට එන්නේ. අර ක්‍රියාදාමයේ අංගම් තමයි යන්නේ. ගෙවීමක් නම් ගෙවීම් වවුචරය යොදාගෙන තමයි මෙතෙන්ට අපි ගන්නෙ. හරිනේ? හරි. අපි අර ලදුපත ගෙවීම් වවුචරේ මේ වගේ ෆෝමැට් අපිට විස්තරාත්මකව කතා කරන්න තියෙනවා. ඊට කලින් මම මුදල් පොත ගැන පොඩ්ඩක් කියන්නම්. ඒක ඔයාලට උදව්වක් වෙයි කොහොමද ලදුපත ගෙවීම් වවුචරේ මේකට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මේ ලින්ක් එක හඳුනා ගැනීම සඳහා මුලින්ම අපි මුදල් පොත හඳුනගමු. මම මේ වෙන් කිරීම සඳහා කළු පාටින් ඉලක්ක ඇඳලා තියෙනවා. මෙතනින් ව්‍යාපාරයේ මුදල් පොත ගත්තාම ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. විභාගයේදී ඔහොම මේක අඳින්න එහෙම නැහැ. තේරුම් ගැනීමේ පහසුතකයි කියන්නේ මුදල් පොත මේ විදිහට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරි. ඇයි මේක බෙදෙන්නේ මම තව පොඩ්ඩකින් මේකේ ලොජික් එක කියලා දෙන්නම්. දැන් අපි තීරු ටික නම් කරගමු. හරි. පැති දෙකක් තියෙනවානේ. මම මුලින්ම වම් පැත්ත තෝරගන්නම්. වම් පැත්තේ අපි දින පළවෙනි තීරුවේ යොදා ගන්නවා. ඊට පස්සේ ලදුපත ඊට පස්සේ විස්තරය ඊට පස්සේ සංගල පිටු. මේක නම් වැඩි අවශ්‍ය නැහැ නේ. සංගල පිටු කියලා මතක තියාගන්න. ඊට පස්සේ වටිනාකම. දකුණු පැත්තට ආවම එකක් පටන් ගන්න දිනෙන්. හරි? දිනය ගෙවීම් වවුචරය විස්තරය සංගල පිටු වටිනාකම. හරි. මේක තමයි මුදල් පොතේ ෆෝමැට් එක. අපි දැන් අපි කතා කරමු ඇයි මේක මේ විදිහට දෙකකට බෙදලා හැදුවේ. අපි දන්නවා අපි ගිණුමක් ගන්න. ගිණුම් ගැන අපි කතා කරා. ගිණුමක් ගත්තාම මේකේ කැලේ දෙකක් තියෙනවා. මේ කොටසට අපි කියනවා හර කොටස කියලා. මේ කොටසට කියනවා බැල කොටස කියලා. හරි. දැන් මේ මුදල් පොතේ ඔය concept එක තමයි තියෙන්නේ. මේ පැත්ත අපි හර පැත්ත කියලා හඳුනා ගන්න පුළුවන්. මේ පැත්ත බැල පැත්ත කියලා හඳුනා ගන්න පුළුවන්. හැබැයි මුදල් පොත මේක මූලික පොතක්. මතකයි නේද process එක? ගනුදෙනුවක් සිද්ධ වුණා මූලික ලියවිල්ලට ගියා මූලික පොතට ගියා. මේ ටී ගිණුම් එන්නේ කොහෙද? ලෙජර් එකට ගියාම. නමුත් අපි මුදල් පොත මේ ටී ගිණුමක් ආකාරයෙන්ම පිළියෙල කරන නිසා මෙතනදී අපි කියනවා මුදල් පොත ද්විත්ව කාර්යයක් ඉටු කරනවා. තේරුණාද? කාර්යයන් දෙකක් ඉටු කරනවා. මොනවාද කාර්යයන් දෙක? එක අතකින් ගත්තාම මේක පොත. ඒ කියන්නේ මේක මූලික පොතක් නේ. එක අතකින් මේක මූලික පොතක්. අනෙක් අතකින් මේක ගිණුමක් නේ. තේරුණා නේද මම මේ කියන දේ? සාමාන්‍යයෙන් මූලික පොතට පස්සේ තමයි මේ ගිණුම් ඒ කියන්නේ ලෙජරේට අපි යන්නේ. අර ක්‍රියාදාමය මතක් කරගන්න. හරිද? නමුත් අපි මේක මුදල් පොතේ තියෙන විශේෂත්වයක් මේක ගිණුමක් වගේ පොත හදනවා. ඒ නිසා කියනවා මුදල් පොත ද්විත්ව කාර්යභාරයක් ඉටු කරනවායි කියලා. මොකක්ද ඒ කාර්යයන් දෙක? එකක් මූලික පොතක් විදිහට හැසිරෙනවා. දෙවෙනි එක ගිණුමක් විදිහට හැසිරෙනවා. තේරුණා නේද? මේක තමයි මුදල් පොතෙහි ද්විත්ව කාර්යභාරය කියලා අපි හඳුනාගන්නේ. හරි අපි යන්නේ ඉස්සරහට.
හරි. දැන් අපි බලමු කොහොමද මේ ඉන් ඩීටේල් ලදුපත ගෙවීම් වවුචරේ කොහොමද මේවට ලින්ක් වෙන්නේ කියන දේ ගැන. මම මුදල් පොත ආයෙත් අඳින්නම්. හරි. සාමාන්‍යයෙන් අපි මුදල් පොත රූල් කරද්දී පිටුව මැදින් බෙදා ගන්න. හරි. මැදින් බෙදාගෙන හරහා බැර පෙඩිසල් දෙක දැන් තියෙනවනේ මේක හර පැත්ත මේක බැර පැත්ත. දැන් අපි රූල් ගමු. මේ තීරුව දිනය සඳහා මේ තීරුව ලදුපත සඳහා මේක වෙන්නේ කියලා මම තව ටිකකින් කියනවා. ඊට පස්සේ විස්තරය සංගල් පිටුව වටිනාකම් තීරුව. මේ හර පැත්ත. බැර පැත්තේ ඒ දිනෙන්මයි පටන් ගන්න දිනය ගෙවීම් වවුචරය විස්තරය සංගල පිටුව වටිනාකම් මෙන්න බැර පැත්ත. මෙතන අපි කතා කරා මම ඔක්කොම ලියන්න යන්නේ නැහැ. මෙතන ලදුපත වාර්තා කරා අපි. මෙතන ගෙවීම් වවුචරය වාර්තා කරා. මොකක්ද මේ ලදුපත? මොකක්ද මේ ගෙවීම් වවුචරය? ව්‍යාපාරයකට යම් මුදලක් ලැබුණු විට එම ලැබීම සනාථ කරමින් ව්‍යාපාරයේ විසින් මුදල් ගෙවූ පාර්ශ්වයට කියන්නේ අපිට මුදලක් හම්බ වෙනවා. එතකොට අපිට මුදල් දීපු පාර්ශවයට අපිට මුදල් හම්බුණයි කියලා නිකුත් කියන කුයිතාංශය ලදුපත ලෙස හැඳින්වේ. මේ ලදුපතේ අනු අංකයක් 1 2 3 වශයෙන් කිසියම් පිළිවෙලකට මේවා හදන්නේ. ඒ හැම ලදුපතකටම දාලා අංකයක් තියෙනවා. අනු අංකයක් යෙදිලා තියෙනවා. තවද මුදල් ලැබුණු දිනය, ඇයි ලැබිච්ච කාරණාව, කොච්චරක මුදලක් හම්බුණාද, වටිනාකම යනාදී විස්තර ඇතුළත් කොට මුදල් බහරගත් පුද්ගලයා කැෂියර් කියන්නේ අය කෙනියා. සාමාන්‍ය මුදල් ලැබීමක් නම් කැෂියර් හරහා තමයි ඔක යන්නේ. අය කෙනියා විසින් අත්සන් කරලා මේක නිකුත් කරනවා. මුදල් ලැබීමේ කුයිතාංශය සහ මුදල් මැමය යන නම් වලින් මේක හඳුන්වනවා. එතකොට මේ ලදුපත මෙමෝ එක කෑෂ් මෙමෝ එක කියලාත් අපි හඳුන්වනවා. එතකොට මම දාන්න මේ වීඩියෝ එකේම ලදුපත් ඇත්තටම ව්‍යාපාරයෙන් මේක වෙනස්. හරි? සාමාන්‍යයෙන් ඔකේ තියෙන්න ඕනි වටිනාකම, කවුද ගෙවුවේ, දිනය, මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි මේකේ තියෙන්න අවශ්‍ය. හරි. ගෙවීම් වවුචරය ගැන කතා කරලාම ඉන්නම්. ගෙවීම් වවුචරය කියන්නේ ව්‍යාපාරයේ විසින් සෑම මුදල් ගෙවීමකදී, ඒ කියන්නේ අපි මොන හරි භාණ්ඩයක් ගන්න වෙන්න පුළුවන්, වියදමක් ගෙවන්න වෙන්න පුළුවන්. මේ ගෙවීමකදීම ඒ කියන්නේ ව්‍යාපාරේ පිටතට මුදල් යද්දී ඊට අදාළ තොරතුරු ඇතුළත් කරලා වගකිව යුතු පුද්ගලයෙකු විසින් අත්සන් කර ගෙවීම සනාථ කිරීම සඳහා පිළියෙල කරන වවුචරය. එතකොට මේ ගෙවීම් වවුචරය හදන්නේ නැත්නම් මේක පිළියෙල කරන්නේ අපි මුදල් ගෙවන පාර්ශවය. එයා හදලා අපිට දෙන දෙයක්. සෑම ගෙවීම් වවුචරයකටම අනුක්‍රමික අංකය යොදනු ලැබේ. මේකත් පොඩ්ඩක් තේරුම් ගන්න බලන්නකෝ. දැන් ලදුපත ව්‍යාපාරයෙන් හදන නිසා 1 2 3 පිළිවෙලට ලදුපත තියනවා ව්‍යාපාරේ. නමුත් ගෙවීම් වවුචරය හදන පිටස්තර පාර්ශවයක් නිසා අපිට හම්බෙන ගෙවීම් වවුචරයේ තියෙන අණු අංකය එක පෙරට පිළිවෙලටම හම්බ වෙන්නේ නැහැ. තේරුණා නේද මම කියන්නේ? හරි. ගෙවීම් වවුචරය සඳහා පොදුවේ පිළිගත් නිශ්චිත ආකෘතියක් නැති අතර සාමාන්‍යයෙන් ඒක සාමාන්‍යයෙන් අන්තර්ගත වෙන්න ඕනි දේවල් අන්තර්ගත කරලා හදනවා. හරි. මේක ලින්ක් වෙන්නේ කොහොමද මෙතෙන්ට? දැන් මුදල් පොතේ ලදුපත ගෙවීම් වවුචරය තියෙනවා. මේ අදාළ දැන් මේ ලදුපතට ගෙවීම් වවුචරයටත් අදාළ අනුක්‍රමික අංකයක් තියෙනවා කියලා අපි කිව්වනේ. හිතන්න අංක 1. එතන අංක 5. හරි. මේ අංක 1 කියලා යොදලා තියෙන්නේ ලදුපත අංක 1. එතකොට ව්‍යාපාරය දන්නවා මේ ගනුදෙනුව සටහන් කරලා තියෙන්නේ මෙන්න මේ ලදුපත යොදාගෙන. ලදුපත අංක 1 අපිට අවශ්‍ය නම් චෙක් කරලා බලන්න පුළුවන්. මේ ලදුපත් එකතු කරලා තියෙන ෆයිල් එකක් වෙන්න පුළුවන්. මොනෑම ආකාරයකින් මේක එකතු කරන්න අවශ්‍යයි. අන්න ඒ රෙෆරන්ස් නම්බර් එකට අදාළ ලදුපත ගිහිල්ලා බලපුවම අපි දන්නවා මේ ගනුදෙනුවනේ අපිට ඩීටේල් ඉන්ෆර්මේෂන්ස් ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ තොරතුරු අපිට දැනගන්න ඕනි දේ ටිකක් විස්තරාත්මකව දැනගන්න පුළුවන්. මෙතන තියෙන්නේ
උදාහරණයක් වශයෙන් ගත්තොත් 1.1 ලදුපත අංක 1 යටතේ හිතන්නකෝ ගත්තයි කියලා මොනවා හරි ගණන් රුපියල් 10000යි. එතකොට අපි දන්නේ නැහැ මේ ගත්තේ කාගෙන්ද? හරි. කවදද ගත්තේ කියන දේ තියෙනවා. හරි. ඒ වගේ විස්තරයක් ටිකක් ලොකු විස්තරයක් අයිටම්ස් මොනවද ගත්තේ? කොච්චරක් ගත්තද? කියන දේවල් ගැන විස්තරයක් මේක බලපු සැනින් ඒ කියන්නේ මේ 1.1 මේ ගැනුම් 10000 දිහා බැලුව ගමන්ම අපිට එන්නේ නැහැ. එහෙම විස්තරයක් අවශ්‍ය නම් ඊට දාලා ලදුපත තියෙනවා ඒක ගිහිල්ලා රිෆර් කරන්නයි මේක දාන්නේ. එතකොට අපිට තේරෙනවා ගිණුම් කරන ක්‍රියාදාමයට අනුව තමයි යන්නේ. ගනුදෙනු සිද්ධ වුණා. ලදුපත බිහි වුණා. ලදුපත දිහා බලාගෙන ඒ ගනුදෙනු සටහන් කරා. ඒ වගේ තමයි ගෙවීම් වවුචරය. හරි නේද? දැන් අපි උදාහරණයක් අරගෙන බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඊට පස්සේ අපි ගානකට යමු. මම ගනුදෙනුව විදිහට ගන්නම්. ජනවාරි 1 වෙනිදා ව්‍යාපාරයේ විකුණන්න අවශ්‍ය අපි කියනවා භාණ්ඩ තොගයක් කියලා. භාණ්ඩ තොගයක් අත්පිට මුදලට අරන් රුපියල් 10000යි මේකේ වටිනාකම. ඒ කියන්නේ රුපියල් 10000ක භාණ්ඩ සල්ලි දීලා අරගෙන. එහෙමනම් ගනුදෙනු වුණා මං ගැනුම් කියලා ගන්නම් රුපියල් 10000යි. මේ රුපියල් 10000ට දාලා ගැනුම් සඳහා අපිට මූලික ලියවිල්ලක් හම්බ වෙනවා මුලින්ම. එතකොට ගත්ත නිසා අපිට හම්බ වෙන්න ඕනේ මොකද? ගත්තයි කියන්නේ ව්‍යාපාරයෙන් එළියට මුදල් ගිහිල්ලා මුදල් ගෙවීමක්. ගෙවීම් වවුචරයක් හම්බ වෙන්න ඕනේ. මේ ගෙවීම් වවුචරයේ අනුක්‍රමික අංකය 10 කියලා හිතන්න. හරි. ගෙවීම් වවුචරේ තියෙනවා කීයක් ගත්තද, කොච්චර ප්‍රමාණයක, කොච්චර වටිනාකමකින් යුක්තේවද ගත්තේ කියන දේවල්. ඊට පස්සේ අපි මූලික පොතට යන්න ඕනේ. මූලික පොත මම මෙතන දාලා තියන්නම්. හරි. මූලික පොතේ ඉතින් මුදල් ලැබීම් ගෙවීම මුදල් පොතයි සම්බන්ධ වෙන්න ඕනි. මේකේ දන්නවනේ තියෙන කොලම්ස්. මේකේ දිනය තියෙනවා, ලදුපත තියෙනවා, විස්තරය තියෙනවා, සංගල පිටුව තියෙනවා, වටිනාකම තියෙනවා. දිනමක් විදිහට ක්‍රියාත්මක වෙනවයි කියලා මම කිව්වා. හරි. ආයෙත් දිනය තියෙනවා. වෙන පාටකින් ගන්නම් ඒක. දිනය තියෙනවා, ගෙවීම් වවුචරේ තියෙනවා, විස්තරය තියෙනවා, සංගල පිටුව තියෙනවා, වටිනාකම තියෙනවා. හරි. හොඳට තේරුම් ගන්න. අපි දිත්ත සටහන් න්‍යාය යටතේ ගනුදෙනුවක දිත්ත සටහන වුණාම කොහොමද මේක වාර්තා කරන දේ ගැනදී අපි කතා කරා. මේ ස්වරූපයේ ගනුදෙනු අත්පිට ගැනුම්, අත්පිට විකුණුම් මේවා අපි කතා කරා. එතනට ගිහිල්ලා පොඩ්ඩක් මතක් කරලා බැලුවොත් දිත්ත සටහන කොහොමද මේකට හැදුනේ? දිත්ත සටහන හැදුනේ මුදල් ව්‍යාපාරෙ එළියට එන නිසා මුදල් ගිණුම බැවුණා. ගැනුම් කියන වියදම ඇති වෙච්ච නිසා ගැනුම් වියදම් ගිණුම හර වුණා. එතකොට දිත්ත සටහන ලිව්වේ හර ගැනුම් ගිණුම රුපියල් 10000යි, බැර මුදල් ගිණුම රුපියල් 10000යි. එතකොට ඔය දිත්ත සටහන් වෙන කාර්ය නැත්නම් දිත්ත සටහන් වලට ආශ්‍රිත වැඩ කටයුතු කොහෙද වුනේ? දිත්ත සටහන් තිබ්බේ ලෙජරේ නේද? එහෙනම් මෙතන ගිණුම් දෙකක් බිහි වෙන්න ඕනි. මොනවද? මුදල් ගිණුමයි ගැනුම් ගිණුමයි නේද? මම කියන දේ පැහැදිලිනේ. මුදල් කියන්නේ වත්කම් ගිණුමක්. ඒ නිසා වැඩිවීම හර අඩුවීම බැර. ගැනුම් කියන්නේ වියදම් ගිණුමක්. වියදමක වැඩිවීම හර අඩුවීම බැර. නමුත් මෙතනදී අපි මේ ගිණුම් දෙකම ගහන්න යන්නේ නැහැ. එමෙ ගෙවොත් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක සාමාන්‍යයෙන් මුදල් ගිණුම ගහන්නේ ගැනුම් ගිණුම විතරයි. ඇයි මුදල් ගිණුම ගහන්නේ නැත්තේ? මුදල් ගිණුම දිත්ත කාර්යභාරයක් ඉටු කරන නිසා. හරි. මේක මූලික පොතක් විදිහටත් යූස් වෙනවා. ගිණුමක් විදිහටත් යූස් වෙනවා. ඉතින් ගිණුමක් විදිහට යූස් වෙනවා නම් ආයෙත් මෙතන ඔක ගිහලා සටහන් කරන එක අවශ්‍ය නැහැ. එලින්ම අපිට මේ දෙක ආශ්‍රයෙන් ඔය ඩීල් එක දාන්න පුළුවන්. තේරුණා නේද? මේ ලෙජරය හරි. මේ මූලික පොත. මම කියන දේ තේරෙනවා නේද? හරි. ගෙවීම් වවුචරයේ අංක 10 එහෙනම්
මුදල් පොතේ මම මේ ගනුදෙනුව වාර්තා කරනවා. මුදල් T ගිණුමක් විදිහට සැලකුවොත් මුදල් කියන්නේ වත්කම් ගිණුමක්, වත්කමක වැඩිවීම හර අඩුවීම බැල. ගෙවීම් වවුචරේ ඒ කියන්නේ ගැනුම් නිසා මුදල් ගෙවීමක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් බැර පැත්තේ අපි මේක වාර්තා කරන්න අවශ්‍ය. එහෙනම් බැර පැත්තට යන්න. දිනේ යටතේ 1 දැම්මා. වවුචර් අංකය අපිට දෙනවා 10යි. 10 අනුක්‍රමික අංකය මේක. විස්තරය මොකක්ද ගැනුම්? ගැනුම් කියලා ලිව්වා. වටිනාකම 10000 දැම්මා. එතකොට අපි මේක සටහන් කරනවත් එක්කම මුදල් පොත බැර කරලා ඉවරයි. අපිට මුදල් පොත බැර කරා අනිවාර්යයෙන්ම හරසටහනක් යන්න ඕනේ. මේ හරසටහන අපි යන්නේ ලෙජරයෙන් ගැනුම් ගිණුම හර වෙනවා 10000ක්. තේරුණා නේද? අපි ගාන හදද්දි මෙන්න මේ විදිහට බෙදලා හදන්න යන්නේ නැහැ. කෙලින්ම මුදල් පොත මේ විදිහට ගෙවුවා. ඒ යටින් ගැනුම් ගිණුම ගෙවුවා හැදුවා. මම මේ තේරුම් ගැනීමේ පහසුව තමයි කියන්නේ. හරි? එහෙනම් මේක තමයි විත්තු සටහන. මුදල් පොත බැර ගැනුම් ගිණුම හර. හරි? වැඩි ගොඩාක් දුරට මේක හිතන්න යන්න එපා. මම මේ ලොජික් එකත් එක්ක කියලා යන්නේ මේක මෙහෙමයි වෙන්නේ කියලා තේරුම් ගැනීමේ පහසුව සඳහායි. හරි අපි ලොකු ගානකට ගිහිල්ලා තවදුරටත් කතා කරමු. දැන් අපි බලමු මේ මුදල් පොතේ හානි ගිණුම් වල ගනුදෙනුවක් ආශ්‍රය කරගෙන කොහොමද මුදල් පොත අනෙක් ගිණුම් කනෙක්ට් කරගෙන ද්විත්ව සටහන් න්‍යායයට අනුව අපි වැඩේ කරන්නේ කියලා. මම මේ සඳහා තෝරගන්නවා O level ගිණුම් කරන පොතේ පිටු අංක 88 තියෙන ලක්ෂණී විසින් ලක්ෂණීගේ ව්‍යාපාරයේ ගන්න. හරි. ඒක පොත නැත්තම් මම ඒ සඳහා අවශ්‍ය ලින්ක් එක description එකේ දාන්නම්. හරි අපි යමු වැඩේට. පහත දැක්වෙන්නේ 2019 2020 කියලා ගමු. 2020 1 දින ලක්ෂණී විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරයේ ජනවාරි මාසයේ මුදල් ගනුදෙනු වලට අදාළ තොරතුරුය. එතකොට අපිට සාරාංශයක් විදිහට දැක ගන්න පුළුවන්. දිනය තියෙනවා, ලදුපත් අංකය තියෙනවා, වවුචර් අංකය තියෙනවා. ලදුපත් අංකය තියෙනවා කියන්නේ මුදල් ලැබීම් වෙලා. වවුචර් අංකය තියෙනවා කියන්නේ මුදල් ගෙවලා. ඊට අදාළ විස්තරයකුත් දීලා තියෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? ඉහත නිදොස්සනෙහි සඳහන් ගනුදෙනු ලක්ෂණීගේ ව්‍යාපාරයේ මුදල් පොතේ සහ අදාළ ලෙජර් ගිණුම් වල සටහන් කරන එක ගැනයි. අපි යමු. අපි ගනුදෙනු ටිකක් උඩින් පල්ලෙන් කියව ගත්තොත් ප්‍රාග්ධන යෙදීමක් වෙලා තියෙනවා. භාණ්ඩ මිලදී ගැනීමක්, බැංකු ණය ගැනීමක්, ලීබඩු මිලදී ගැනීමක්, කඩකුලි ගෙවීමක් මේ අනාදී වශයෙන් ලැබීම් ගෙවීම් ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව කොහොමත් ලැබීම් ගෙවීම් සටහන් කරන්න නම් අපි මුදල් පොත පාවිච්චි කරන්න වෙනවා. මුදල් පොත ගිණුමක් විදිහට මූලික පොතක් විදිහට පාවිච්චි කරන එකයි මුදල් පොතේ ද්විත්ව කාර්යභාරය කියලා මම කලින් කිව්වේ. ඒ නිසා මුදල් පොත අපි මුලින්ම ගහගමු. හරි. මේ පැත්තට යන්න මුලින්ම මුදල් පොත දිනය ලදුපත මම කෙටියෙන් යොදනවා. විස්තරය සංගල පිටු වටිනාකම මේ හරපැත්ත. මම හරපැත්ත බැරපැත්ත වෙනම පිටකින් දාන්නම් තේරුම් ගන්න ලේසියි. මේ බැරපැත්ත දිනය ගෙවීම් වවුචරය විස්තරය වටිනාකම. හරි. අපි අනෙකුත් ගිණුම් ටික ගාන එන විදිහට හදාගමු. 1 ලදුපත් අංක 1. ලදුපත් අංක 1 කියන්නේ මුදල් ලැබීමක් ගැනයි මේ සඳහන් වෙන්න යන්නේ. රුපියල් 80000ක් ප්‍රාග්ධන යෙදීම. අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදලා ව්‍යාපාරයේ පැත්තෙන් මුදල් ලැබීමක්. මුදල් ලැබීමක් නම් මුදල් වත්කම් ගිණුමක් වෙන නිසා මුදල් ගිණුම ද්විත්ව කාර්යභාරයක් ඉටු කරන නිසා මුදල් පොත හර වෙන්න අවශ්‍යයි. 80000ක්. 1 අදාළ ලදුපත දීලා තියෙන අංක 1 කියලා විස්තරයේ විදිහට මම ප්‍රාග්ධනය කියලා කියන්නකො ලේසිනේ. ප්‍රාග්ධනය 80000යි. මුදල් පොත හර වුණා. දැන් තව ගිණුමකට මේක බැර වෙන්න එපා. ද්විත්ව සටහන් කියන්නේ ඒකනේ. එහෙනම් බැර කරන්න අපි ගිණුමක් හදා ගන්නවා. ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම ශේෂය කොයි වගේද? ප්‍රාග්ධන කියන්නේ හිමිකම් ගිණුමක්නේ. හිමිකම් ගිණුමක වැඩිවීම බැර අඩුවීම හර.
හරිනේ. මේක බැර වෙන්න ඕනි මෙතෙන්ට හරුණා නම් බැර වෙන්න ඕනි ප්‍රාග්ධනය වැඩි වෙච්ච නිසා බැර වෙන්නේ. තේරුණා නේද? ඊට පස්සේ දිනය දාන්න මුදල් කියලා ලියන්න. ඔක තමයි වෙන්නේ. පළවෙනි ගණිතන හරි. 1 2 වවුචර් අංකයක් තියෙනවා. වවුචර් අංක 1 රුපියල් 45000ක භාණ්ඩ මිලදී ගැනීම. හරි වවුචර් අංකය දැක්ක ගමන්ම මුදල් එළියට ගිහිල්ලා ව්‍යාපාරයෙන් ඔය දේ අපේ ඔළුවට එන්න ඕනේ. මුදල් එළියට යන නිසා බැර පැත්තේ මුදල් ගෙවීමක් මුදල් අඩු වෙන්න ඕනි වත්කමක අඩුවීම බැර. ඒකයි අපි බැර කරන්නේ. හරි. 1 2 දිනය යටතේ 1 2 දානවා. ගෙවීම වවුචරයක්. වවුචර් අංකය දීලා තියෙනවා 1. විස්තරය වෙළඳ භාණ්ඩ කියන්නේ තොගේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ විකුණන්න අවශ්‍ය කරන භාණ්ඩ අරගෙන. ගැනුම් කියලා දාන්නම්කෝ. 45000යි. හරි මුදල් පොත බැර හර වෙන්න ඕනි කොයි හරි. ඒ ගිණුම ගැනුම් කියන්නේ ව්‍යාපාරයට ගෙදමක්. අපි ව්‍යාපාරයට ඕනි කරන දේවල් ගද්දි ව්‍යාපාරේ සල්ලි යනවා. ව්‍යාපාරයේ පැත්තෙන් වියදමක්. වියදමක වැඩිවීම හර අඩුවීම බැර. වියදමක් වැඩි වෙලා ඒ කියන්නේ වියදමක් ඇති වෙලා ගැනුම් කියලා හරි. ඒකයි මේ වැඩි වෙන්නේ. මුදල් පොත බැරුණා. දිත්ත සටහන් න්‍යායත් හරියටම යනවා. ඒකත් චෙක් කරගන්න පුළුවන්. හර වුණොත් බැර වෙන්නම ඕනි. බැර වුණොත් හර වෙන්නම ඕනි. වෙලෙ. දිනේ දාන්න මුදල් කියලා දාන්න. 1 2 ගණන් දෙනවත් හරි. ඊට පස්සේ ලදුපත් අංකයක් තියෙනවා. ලදුපත් අංක දෙකේ ඒ කියන්නේ මුදල් ලැබීම කියලා ඔළුවට යන්න ඕනි. රුපියල් 50000ක බැංකු ණය ගැනීම. බැංකු ණය ව්‍යාපාරයට අරගෙන මුදල් ලැබීමක්. ඒ නිසා මුදල් ලැබීමක් කියන මුදල් කියන වත්කම වැඩි වෙලා ඒකයි හර පැත්තේ වාර්තා කරන්නේ 1 4 ලදුපත් අංක 2 යටතේ. රුපියල් 50000ක බැංකු ණය. මම බැංකු ණය කියලා ලියන්නම්. 50000යි වටිනාකම. මේක මුදල් ගිණුමට හර වුණා. තව ගිණුමකට බැර වෙන්න ඕනි. බැංකු ණය ගිණුමට බැර වෙනවා. හරි? බැංකු ණය. ඇයි මේකට බැර වෙන්නේ? බැංකු ණය කියන්නේ වගකීම් ගිණුමක්. වගකීමක වැඩි වීම බැර වෙන නිසා. දිත්ත සටහන යනවා. මෙතන දාන්නේ මුදල් කියලා දිනෙත් දාන්න 1 4 හරි. එකත් හරි. 1 8 ගෙවීම් වවුචරයක් තියෙනවා 2. රුපියල් 8000ක ලීබඩු මිලදී ගැනීම. ලීබඩු මිලදී අරගෙන ව්‍යාපාරයේ ලීබඩු අරගෙන සල්ලි දීලා. ඒකයි මේ කියන්නේ. 1 8 වවුචර් අංකයේ 2 යටතේ ලීබඩු නෙවෙයි මම ලීබඩු කියලා දාන්න. හරි තේරෙනවද? 8000යි. මේ බින්දු දාද්දි පැටලෙන්නේ නැති වෙන්න දාගන්න වග බලා ගන්න. හරි මුදල් ගිණුම බැර වුණා. සල්ලි දීලා ලීබඩු ගත්ත නිසා. බැර වුණා නම් අනිවාර්යෙන්ම හර වෙන්න ඕනි. කිසියම් ගිණුමකට ඒ ගිණුම තමයි ලීබඩු. අපි ලීබඩු මිලදී ගත්ත නිසා ලීබඩු කියන්නේ ව්‍යාපාරයේ වත්කම. එහෙනම් වත්කමක වැඩිවීම හර අඩුවීම බැර. හරි මේ වත්කම වැඩි වුණා. මුදල් බැර වෙලා ලීබඩු වත්කම හර වුණා. ගිණුම හර වුණා. 1 8 මුදල් කියලා දාන්න. හරි. ඒ ගන්න දෙනවා හරි. 1 15 වවුචර් අංකයක් ආයෙත් අපිට එන්නේ 3 වෙනි වවුචර් අංකය. රුපියල් 6000ක කඩකුලි ගෙවීම. වවුචර් අංකයක් එනවා කියන්නේ අනිවාර්යෙන්ම ව්‍යාපාරයෙන් මුදල් එළියට ගිහිල්ලා. දැන් ඒක තේරෙනව නේද? වවුචර් අංකය ලදුපත් දැක්කම ඔළුවට එන්න ඕනි දෙයක්. හරි. 1 15 මුදල් ගෙවීමක්නේ. ඒ නිසා බැර පැත්තේ වාර්තා කරනවා වත්කමක අඩුවීම. මුදල් අඩු වෙලා ගෙවනවා කියන්නේ අඩු වෙනවා. වවුචර් අංක 3 යටතේ ගෙවීම වවුචරේ 3 යටතේ 6000ක කඩකුලිය ගෙවීම. 6000ක කඩකුලිය ගෙවලා. හරි. මුදල් පොත බැර කරා තව කොහෙට හරි හර වෙන්න ඕනේ. ඒ කඩකුලිය ගිණුම හරි. මේක ලේසි හරි. තේරුම් ගත්තාම හරිම ලේසි. කඩකුලිය කියන්නේ වියදමක්. හරි. එහෙනම් වියදමක වැඩිවීම හර. අර දිත්ත සටහන අර ගිණුම් වල අර මුල ඉඳලම තමයි අපි මේක එන්නේ. හරි. අර ඒ පදනම තේරුම් ගත්තම මේව නිකම්ම තේරෙනවා. වියදමක වැඩිවීම හර. ඒ නිසායි මෙතෙන්ට බැල වෙච්ච දේ මෙතෙන්ට හර වෙන්නේ කඩකුලිය කියලා. 6000යි. දිනේ දාන්න 1 15 දාන්න මුදල්. මුදල් කොතෙන්ද මේකේ ඉන්නේ? රෙෆරන්ස් එක. ඒකත් හරි.
1.18 ලදුපත් අංකයක් තියෙනවා. ලදුපතක් තියෙනවා කියන්නේ හරියට දන්නවනේ ලැබීමක්. ලදුපත් අංක 3 යටතේ 1.18 ලදුපත් අංක 3 යටතේ අත්පිට විකුණුම් වලින් 40000ක් ලැබීම. ඒ කියන්නේ ව්‍යාපාරයේ භාණ්ඩ අරගෙන ඒ අරගත්ත භාණ්ඩ විකුණන. අපි භාණ්ඩ ගත්තේ මේ ගැනුම් කියලා දැන් මතකයිනේ. ඒ භාණ්ඩ ටික විකුණන. විකුණපුවාම ගැනුම් වියදම විකුණුම් ආදායම බිහි වෙනවා. හරි විකුණුම් ආදායම මුදල් ලැබෙනවා මේ විකුණුම් විදිහට ව්‍යාපාරයට රුපියල් 40000යි. මම මේක දාන්නම් විකුණුම් කියලා. මුදල් පොත මුදල් ගිණුම විත්ත කාර්යභාරය මතකයිනේ. ගිණුමක් විදිහටත් පොතක් විදිහටත් වැඩ වෙනවා. එහෙනම් මුදල් පොත හර වුණා කොහෙට හරි බැර වෙන්න ඕනි. බැර වෙන ගිණුම විකුණුම් ගිණුම දෙන්න බැර වෙන්නේ. දිනේ දාන්න හරියට එයා පටලවා ගන්න එපා. මුදල්. හරි? එකක් හරි. 1.20 මොකක්ද අපිට දැක ගන්න පුළුවන්? ආයත ලදුපත් අංකයක් මුදල් ලැබීමක්. ණයගෙතියෙකු පවන්ගෙන් රුපියල් 30000ක් ලැබිලා. ණයගෙතියෙකුගෙන් මුදල් ලැබිලා. ලැබීමක්නේ. ඉතින් හර කරන්න 1.20 යා. අන්තර ණයගෙති කියලා දාන්නකො. ඔය නම් නම දැම්මත් ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය ණයගෙති කියලා දාන්න. අපිට තේරුම් ගන්න තිබ්බම ඇති. 30000යි මුදල් පොත හර වුණා. කොහෙට හරි බැර වෙන්න ඕනි. ඒ බැර වෙන්නේ ණයගෙති ගිණුමකට. එයාව පවන් කියලා ලියා ගන්න අවශ්‍ය නම්. හරි? ණයගෙති කියන්නේ වත්කම් ගිණුමක් වත්කමක වැඩිවීම හර අඩුවීම බැර. මුදල් පොතට හර වෙච්ච දේ මෙතෙන්ට බැර වෙන්නේ ණයගෙති කියන වත්කම. ඒ කියන්නේ අපට ලැබිය යුතු දේ මේ ගෙවීම නිසා අඩු වෙනවා. 30000කින්. තේරුණානේ? මෙතන දාන්න මුදල් 1.20 දිනය මෙතන ලියන දේ අමතක කරන්න එපා. 1.24 ණය හිමියෙකු වූ සුරත්ත 34000ක් ගෙවීමක් වවුචර් අංකයක් තියෙනවා. 1.24 වවුචර් අංකය 4 ණය හිමි කියලා දාන්න. හරි ණය හිමි සුරත්ත ගෙවලා තියෙන්නේ 34000ක්. මුදල් පොත බැර වුණා කොහෙට හරි ආහාර වෙන්න ඕනි. මම එක ණය හිමි වරහන් ඇතුලේ සුරත්ත දානවා. ණය හිමි කියන්නේ වගකීම් ගිණුමක්. ඇයි? අපි ගෙවන්න බැඳෙනවා. යාට සුරත්ත ගෙවන්න බැඳෙනවා. මේ ගෙවීම නිසා සුරත්ගේ ණය හිමි භාවය කියන්නේ සුරත්ත අපි ගෙවන්න තියෙන ගාණ අඩු වෙනවා 34000කින්. 1.24 මුදල්. හරි? එකත් හරි. ඊට පස්සේ 1.25 වවුචරයක් ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ මුදල් එළියට ගිහිල්ලා ව්‍යාපාරේ පෞද්ගලික ප්‍රයෝජනයට රුපියල් 5000ක මුදල් ගැනීම. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට මුදල් අරගෙන මොනවාද අපි ඒකට කිව්ව වචනේ? ගෑනිලි. ගැනුම් ගැනිලි පටලව ගන්න එපා. මුදල් ගිහිල්ලානේ කොහොම හරි ව්‍යාපාරයෙන් එළියට 1.25 වවුචර් අංක 5 යටතේ ගැනිලි. හරි? ගැනිලි මේ ගැනුම් මේ ටර්ම්ස් යොදද්දි හරියට යොදන්න 5000යි. මුදල් පොත බැර වුණා කොහෙට හරි හර වෙන්න අවශ්‍යයි. මම මෙතනින් ගන්නම්. ගැනිලි ගිණුමයි ඒ ගිණුම. ගැනිලි කිව්වේ හිමිකම් ස්වරූපයේ ගිණුමක්. ප්‍රාග්ධනය නිසා හිමිකම වැඩි වුණා. ප්‍රාග්ධනය ගන්න එකටයි අපි මේ ගැනිලි කියන්නේ. ඒ ගන්න දේ ප්‍රාග්ධන ගිණුමේම සටහන් කරන්නේ නැතුව ඒ දේම වෙන ගිණුමක සටහන් කරනවා. ප්‍රාග්ධනය අඩු වෙන එක මෙතන සටහන් කරන්නේ නැතුව අපි වෙන ගිණුමක් යොදාගෙන ඒක සටහන් කරනවා. ඒ විදිහට යොදා ගන්න ගිණුම තමයි ගැනිලි ගිණුම. ප්‍රාග්ධනීය ශේෂයන්මයි පෙන්වන්නේ. ප්‍රාග්ධනීය හැසිරීමයිමයි පෙන්වන්නේ. වැඩිවීම හර අඩුවීම බැර. ප්‍රාග්ධනය අඩු වෙනවනේ. මෙතෙන්ට බැර වුණා මෙතෙන්ට හර වුණා. හරි ප්‍රාග්ධනය අඩුවීම. 5000යි. 1.25 මුදල්. ඊට පස්සේ 1.26 ලදුපතක් මුදල් ලැබීමක් වෙලා තියෙනවා. 3000ක පොලියක්. පොලි ආදායමක්.
1.26 අදුපත් අංක 5 යටතේ පොලි ආදායමක් ලැබිලා තියෙනවා 3000ක. මුදල් පොත හර වුණා බැර වෙන්න ඕනි ගිණුමකට පොලි ගිණුම කියලා මම ඊ ගිණුම නම් කරනවා. ඇයි පොලි ගිණුම බැර වෙන්නේ? පොලි ගිණුම කියන්නේ ආදායමක්. මේ පොලි අපිට හම්බ වෙච්ච දෙයක් නේ. ඉතින් ආදායමක වැඩිවීම බැර අඩුවීම හර. මුදල් බැර වෙලා මුදල් හර වෙලා මෙතෙන්ට බැර වෙනවා කියන ආදායමක් වැඩි වෙලා. තේරුණා නේද? 3000යි 1.26 මුදල් කියලා දාන්න. අවසාන වශයෙන් 1.28 6000ක බැංකු ණය ගෙවලා. අපි 50000ක බැංකු ණයක් ගත්තානේ මේ බැංකු ණය ලැබීමක් යටතේ මේ 50000ක බැංකු ණයක් තියෙන එකෙන් කොටසක් ගෙවලා. ඕකයි කියන්නේ. ඉතින් ගෙවලා නම් ව්‍යාපාරයෙන් මුදල් එළියට ගිහලා ඒකයි මේ වවුචර් අංකයක් බිහි වෙලා තියෙන්නේ. 1.28 වවුචර් අංක 6 යටතේ බැංකු ණය කියලාම දාන්න. බැංකු ණය 6000ක්. මුදල් බැර වුණා කොහෙට හරි හර වෙන්න ඕනි. ඒක මම බැංකු ණය ගිණුම කියලා අලුත් ගිණුමකට නොයා බැංකු ණය ගිණුම කියලා අලුත් ගිණුමක් අපි ගහපු ගිණුම තියෙනවානේ. ආයෙත් යන්න මෙහෙම අලුත් ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ගිණුම දැනටමත් තියෙනවා නම්. ඉතින් මම බැංකු ණය ගිණුමටම ගියා. බැර වුණා හර වෙනවා. 6000. එයි වගකීම වැඩි වුණා 50000කින් බැංකු ණය ගද්දී දැන් වගකීම අඩු වෙනවා. ඇයි? ඒ වගකීම අපි හිමීට පියවගෙන යද්දී. 1.28 මෙතන දාන්නේ මුදල් කියලා. ඊට පස්සේ තියෙන්නේ මේ ගිණුම් ටික ශේෂ කරන එක. තවත් වැදගත් කොටසක් ගැන කතා කරන්න යන්නේ. ඒ තමයි ගිණුම් තුලනය කිරීම. එහෙමත් නැත්නම් ශේෂ කිරීම කියලාත් කියනවා. ඒ කියන්නේ මේ ගිණුම අපි අවසන් කරන ආකාරයක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. හරි. මේ ශේෂ කරලා මේ එන ශේෂයන් තමයි අපි ශේෂ පිරික්සුමට අරන් යන්නේ. හරිනේ? ඒ සඳහා තමයි අපි ශේෂ කරන්නේ. ශේෂ කරන්නේ මෙහෙමයි. මම මුදල් පොත හා තවත් ගිණුම් කිහිපයක් අරන් තියෙනවා. මේ ශේෂ කිරීම කොහොමද වෙන්නේ කියලා පෙන්නන්න. මුදල් පොතෙන් පටන් ගත්තොත් ශේෂ කිරීම වෙන්නේ මෙහෙමයි. රූල් දෙකක් තුනක් ඇරලා යටින් සමාන ඉරි දෙකක් ගහන්න මෙහෙම. දෙපැත්තෙම ගිණුම දෙපැත්තෙම. හරි? මේක මුදල් ගිණුමනේ. ගිණුම දෙපැත්තෙම ඉරි දෙකක් ගහගන්න. හරි. ඊට පස්සේ හර පැත්තෙන් හා බැර පැත්තෙන් වැඩි පැත්තේ අගය මේ දෙතැනම දාගන්න තියෙන්නේ. දැන් මෙතන නම් හර පැත්ත වැඩිනේ. ලක්ෂයක්. මෙතන 50යි. වැඩි ලක්ෂය. ඒ නිසා ලක්ෂය මම මෙන්න මේ දෙතැනම දාගන්නවා. හරි? ඊට පස්සේ කරන්නේ 50000 ඉඳලා ලක්ෂයට තව කීයක් අඩුද? 50000ක් නේ. එන්නේ ඒ 50000 ඉතින් මේ ජනවාරි මාසේ ඉන්නේ කියලා හිතන්නේ මේ ජනවාරි මාසේ පෙබරවාරි මාසයට අරන් යනවා. මොකද ව්‍යාපාරේ කන්ටිනියස්ලි අරන් යන්න එපායි. මෙන්න මේ 50000 පෙබරවාරි මාසයට අරන් යන්නයි යන්නේ. කොහොමද? මේ ශේෂ කරන්නේ මාසේ අවසානයේ නම් ඒ ජනවාරි 31. ඒ අනුව 1.31 ශේෂය 15ට අරන් යනවා. 15ට ගෙන ගියා. ශේෂය භාගේ 15ට ගෙන ගියා. එතනින් 15ට අරන් යන ශේෂය මෙතෙන්ටයි එන්නේ. ගිණුමේ හර පැත්තට. හර පැත්තේ ලියනවා 2.1. ඔන්න පෙබරවාරි වලට ආවා. මේක මාර්තු අප්‍රේල් ඔහම කන්ටිනියස්ලි යනවා. හරි? 2.1 ශේෂය පල්ලෙහාට ගෙන ගියා. දැන් ඉදිරියට අරන් යන්නේ. ඉදිරියට ගෙන ගියා. ශේෂය ඊගේ ශේෂය භාගේ ශේෂය ඊගේ 50000යි. ඔහොම තමයි ගිණුම තුලනය කරන්නේ. මෙන්න මේ ශේෂය තමයි අපිට වැදගත් වන්නේ. හරි? ප්‍රාග්ධනික ගිණුම ගත්තා. ඒත් අර වගේම සමාන කිරීමේ ලකුණු දෙකක් ගෙවුවා. වැඩි පැත්ත කොහොමත් මෙතනදී බැර පැත්ත ලක්ෂය දාගත්ත දෙතැනම හිඟේ ලක්ෂයක්මයි. ශේෂය භාගේ ශේෂය ඊගේ. හරි? ඒ වගේම තමයි මේක ගණන් ගිණුම. වැඩි පැත්තේ අගය සමාන කිරීමේ දෙතැනම දාගන්න තියෙනවා. මදි 50000ක්ම මදි. ශේෂය භාගේ ශේෂය
ඊගේ 50000යි. හරි.